නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධම්මග පාදා දුන්න අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි, අද දවසේ ඔබ හැම දිනාටම සම්පසාදිනී සදහම් දේශනාව ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වය දරන්නේ කුරුණෑගල කිරිවවුල පදිංචි පින්වත් වෛද්‍ය කවිරාජ් කරුණාවර්ධන මහතා ඇතුළු ඒ පවුලේ හැම දෙනා ඒක රාශී වෙලා. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයේ සමගින් ඔබ හැම දෙනාටම මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ මේ සසර ගමනේ යන සත්වයින් සසරෙන් එතර කරවන උතුම් ධර්මයක් මේ ලෝකයට පහදා දෙනවා. උන්වහන්සේ ඒ සසර දුකින් එතර වන මාර්ගය මිනිසුන්ට කියා දෙනවා. මිනිසුන්ට පමණක් නෙවෙයි, දෙවියන්ටත් උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි කියනවා සත්තා දේව මනුස්සානම්. උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය කෙනෙක් අවබෝධ කරනවා නම් ඒ අවබෝධ කරගන්න පුද්ගලයාට ඒ ධර්මය අවබෝධ කිරීමට යම් කුසලතාවයන් තමන් තුළ තියෙන්න ඕනේ. යම් සුදුසුකම් කොටසක් තමන් තුළ තියෙන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අවබෝධ කරන්න ඒ මිනිස්යා තුළ මිනිස්යාගේ සිත ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ සිතේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අවබෝධ කරන පරිසරයක් තමන්ගේ හිතේ හැදිලා තියෙන්න ඕනේ. ඉතින් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ අවශ්‍ය සුදුසුකම් පවා උන්වහන්සේ වදාලා. බුදු කෙනෙකුගේ ධර්මයක් අවබෝධ කරගන්න පින්වත්නි, අපි දන්න දෙයක් තමයි කෙනෙක් තුල තියෙන උන සිල්වත් ජීවිතයක්. එතකොට සිල්වත් ජීවිතයක් නැති කෙනාට මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් නැහැ. තමන්ගේ ජීවිතේ සිල්වත් වෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේ වදාලා තමන්ගේ සිත හුදකලාවට පුරුදු වෙන්න ඕනේ. හුදකලා සිතින් වාසය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම කෙලෙස් සහිත විතර්ක හිත හිතා ඉන්න කෙනාට මේ ධර්මය අවබෝධ කරන්න බෑ කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවන්ත හිතක් නැති කෙනාට මේ අවස්ථාව නැති වෙනවා. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න සුසුකමක් තමයි ශ්‍රද්ධාවන්ත හිත, සිල්වත් ජීවිතය, කෙලෙස් රහිත කල්පනාව. ඒ වගේම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න හුදකලා සිතුවිලි, හුදකලා හිතක්, හුදකලාවට ආසා කරන හිතක් තමන්ගේ හිතේ තියෙන්න ඕනේ. අන්න ඒ කෙනාට අවස්ථාව තියෙනවා මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා පින්වත්නි, මේ ධර්මය ආරෂ්ඨාංගික මාර්ගය උන්වහන්සේ වදාලා අනුත්තර ධම්ම විජය කියලා. ඒ කියන්නේ මේ මාර බලවේගයේ පරාජය කරන උතුම් ජයග්‍රහණය තමයි ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන පුද්ගලයා මායාගේ බල පරාක්‍රමයේ පරාජය කරලා මායා විසින්
මේ මිනිස්සුන් ඇති කරන බලපෑම් නවත්තලා ඒ කෙනා සසර ගමනින් එතර වෙනවා. ඒ නිසා ආභාගතුන් වහන්සේ හඳුන්වනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුත්තර ධම්ම විජය කියලා. ඉතින් අද දවසේ මේ පින්වුතුන්ට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න තමන්ගේ හිත තුළ ඇති කරගන්න පුළුවන් එක් සුදුසුකමක් ගැන උන්වහන්සේ වදාළ දේශනාවක්. මේ දේශනාවේ නම පින්වත්නි බද්දේකරත්ත සූත්‍රය. ඒ කියන්නේ සොඳුරු හුදකලාව ගැන උන්වහන්සේ වදාළ දේශනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ හුදකලා ජීවිතය ගැන, හුදකලා වීම ගැන, හුදකලා වාසය ගැන උන්වහන්සේ වර්ණනා කරා. උන්වහන්සේ කොහොමද කෙනෙක් හුදකලා වෙන්නේ? හුදකලා සිතුවිලි පවත්වන්නේ, එහෙම හිතක් ඇති කරගන්නේ කොයි ආකාරයෙන්ද කියලා මේ දේශනාවේ මනාවකට පැහැදිලි කරනවා. මේ දේශනාව උන්වහන්සේ දේශනා කළේ සවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා විසින් ඉදි කරන්නට යෙදුන ජේතවනාරාමයේ භාගතුන් වහන්සේ වාසය කරන කාලේ. පින්වත්නි මේ දේශනාව සඳහන් වෙන්නේ උතුම් මජ්ක්‍ධිම නිකාය කියන පොත් වහන්සේගේ. ඉතින් භාගතුන් වහන්සේ දා දවසේ භික්ෂුන් වහන්සේලාට වදාලා පින්වත් මහණෙනි සොඳුරු හුදකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව ඔන්න සොඳුරු හුදකලා වාසයෙන් යුතු භික්ෂුව පිළිබඳව මූලික විග්‍රහයත් විස්තර විභාග වශයෙන්ුත් මම කියා දෙන්නම් කිව්වා. ඒ මනාකොට නුවණින් මෙනෙහි කරන්න කිව්වා. මා කියා දෙන්නම් කිව්වා. එසේය ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කන් දුන්නා. පින්වත්නි මේ අවස්ථාවේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඊටමත් අලංකාර ගාථා 4ක් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. එතකොට මේ ගාථා 4න් කියවෙන්නේ මේ බද්දේකරත්ත දේශනාවේ මූලික විස්තරය. ඒ කියන්නේ සොඳුරු හුදකලාවේ වාසය කිරීම ගැන කියන මූලික විස්තරය. දැන් උන්වහන්සේ කිව්වා සොඳුරු හුදකලාව පිළිබඳව මූලික විග්‍රහයත් ඒ වගේම විස්තර විභාග වශයෙන් කියා දෙන්නම් කියලා. ඒතර මේ ගාථා 4න් කියවෙන්නේ මේ සොඳුරු හුදකලාව ගැන කියන විස්තරේ මූලික විග්‍රහය. මේ ගාථා වලට කියනවා පින්වත්නි බද්දේකරත්ත ගාථා කියලා. මොන කොයිතරම් ලස්සන වචනයක්ද බද්දේකරත්ත කියන වචනය. ඒ බද්දේකරත්ත ගාථා 4ක් උන්වහන්සේ මූලික වශයෙන් මේ දේශනාවේ කියලා දෙනවා. ඉතින් මේ බද්දේකරත්ත ගාථා ගොඩාක් අවස්ථාවල සූත්‍ර දේශනා කීපයකම සඳහන් වෙනවා මේ ගාථා රත්නයන්. අපගේ භාගතුන් වහන්සේ වදාරන පින්වත්නි පළවෙනි ගාථාව විදිහට අතීතං වාගමෙය්‍ය නප්පටිකං කේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. බුදුරජාණන් වහන්සේ වදාරනවා අතීතං නාන්වා ගමෙය්‍ය. ඔන්න සොඳුරු හුදකලාවේ වාසය කරන කෙනා අතීතය ගැන ආස්වාදයෙන් වැළඳගෙන ජීවත් වෙන්නේ නැහැ කියනවා. නප්පටිකංකේ අනාගතං. ඒ වගේම අනාගතේ ආස්වාදයෙන් ජීවත් වීමට එයා පතන්නෙත් නැහැ කියනවා. යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. එයා හිතනවා කියනවා යමක් අතීතයේ තිබුණාද ඒ නැති වෙලා ගියා. අනාගතෝ යමක් ඇද්ද ඒ තවමත් පැමිණිලා නැහැ. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ. බුදුරජාණන් වහන්සේ දෙවිනි ගාථාවෙන් දේශනා කරනවා යම් දෙයක් වර්තමානයේ තිබෙනවාද ඒ අවස්ථාවේදී නුවණින් විමසා බලනවා කියනවා. එතකොට ඒ සොඳුරු හුදකලාවෙන් වාසය කරන කෙනා හිතන සිතුවිලි මේ කියන්නේ. උන්වහන්සේ වදාරනවා යම් දෙයක් වර්තමානයේ තිබෙනවාද අන්න ඒ දේ ඒ අවස්ථාවේ නුවණින් විමසනවා කියනවා. ඒ වගේම අසංහීරං අසංකුප්පං. එයා කෙලෙස් වලට ඇදිලා යන්නේ නැහැ කියනවා. ඒ වගේම කෙලෙස් සමග එකතු වී ඇවිස්සෙන්නෙත් නැහැ කියනවා. තං විද්වා මනුබුරුහේ. ඒ නුවණැති කෙනා ඔය විදිහටයි කියනවා පින්වත්නි
විදර්ශනා වඩන්නේ. විදසුන් වඩන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හුදකලාවෙන් වාසය කරන කෙනා හිතන්නේ මෙහෙමයි කියනවා. ඒ වගේම භාගතුන් වහන්සේ වදාරන බොහෝම ලස්සන ගාථා පින්වත්නි. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා. උනාසේ වදාරනවා අදමයි කෙලස් තවන වීරියෙන් මේ කළ යුත්තේ. හෙට මරණයටපත් වේදයි කවුද දන්නේ? මහත් වූ සේනා ඇති මාරයා සමග කිසි ගිවිසුමක් නැහැ කියනවා. උනාසේ වදාරනවා නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. මේ සේනා සහිත මාරයා සමග අපේ කිසියම් ගිවිසුමක් නැහැ කියනවා. කොයි මොහොතක හෝ මරණය සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අදමයි කියනවා මේ කෙලෙස් තවන වීරියෙන් මේ දේ කරගන්න ඕනේ. ඒවං විහාරින් ආතාපින් අහෝරත් මතද්දිනං තං වේ භද්දේ කරත්තෝති සන්තෝ චික්කතේ මුනි. උන්වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය ආකාරයෙන් ධර්මයේ හැසිරෙන කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දහවල් දෙකෙහිම කම්මැලි නොවි වාසය කරනවාද ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු හුදකලාවේ ඇලුණු කෙනා කියලයි මුනි රජාණන් වහන්සේලා පවසන්නේ. බලන්න පින්වත්නි මේ ගාථා කොයිතරම් ලස්සනද කොයිතරම් අලංකාරද. උන්වහන්සේ හුදකලාව ගැන දේශනා කරපු මූලික විස්තරය. ඉතින් අපි මේ ගාථා පින්වත්නි විස්තර වශයෙන් ඒ ගාථා ඉගෙන ගමු. උන්වහන්සේ මුලින්ම වදාරන්නේ අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ. එතකොට ඒ සුඳුරු හුදකලාවේ වාසය කරන කෙනා. දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා. උන්වහන්සේගේ ධර්මයේ අහලා ඒ ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන. දැන් ඔබ මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ඔබට ලැබෙනවා. එතකොට ඔබට හිතෙනවා මේ සසර දුකක් කියලා ඔබටත් හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යයක් කියලා ඔබ ශ්‍රද්ධාවෙන් අදහගෙන ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ තුල තියෙන්න පුළුවන් යම් කිසි කුසලතාවයක් යම් උත්සාහයක් මේ ධර්ම ඉගෙන ගන්න, සිල්වත් ජීවිතයක් ගත කරන්න, ජීවිතේ සිල්වත් කරගන්න. ඉතින් මේ උත්සාහවන්තව කාලය ගත කරනකොට උන්වහන්සේ වදාරනවා මේ හුදකලාවේ සිත තියාගන්න ඕනේ. අපේ ජීවිතේ ධර්මයේ සමීප කරගන්න නම්, අපි ධර්මයට එන්න නම් අපේ ජීවිතේ හුදකලා වෙන්න ඕනේ. ඒ හුදකලා වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා තමයි භාගතුන් වහන්සේ පින්වත්නි මේ දේශනාවල මේ ගාථාවල උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් උන්වහන්සේ වදාරනවා ඒ හුදකලා හිතක් ඇති කරගන්න නම් ඒ කෙනා අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ. අතීතයේ වැළඳගෙන දැන් අපි හැමෝටම තියෙන අතීතයක්. අතීත ජීවිතයේ කරපු කීප දේවල්, අතීතයේ ගත කරපු ආකාරය, අතීතයේ ජීවත් වෙච්ච විදිහ, ඇසුරු කරපු පුද්ගලයන්, අතීතයේ තිබුණු සම්බන්ධතා අපි හැමෝටම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ අතීතයේ තිබුණු හැම දෙයක් ගැනම ආස්වාදයෙන් වැළඳගෙන එයා ඉන්නේ නැහැ කියනවා. ටිකත් ඔබ කල්පනා කරලා බලන්න මේ කාලේ හැමෝටම තියෙන දෙයක් තමයි මේ අතීතය ගැන පසුතැවෙන එක. අපි අතීතය ගැන හිතලා නොඑක් දේවල් ගැන හිතේද පසුතැවෙනවා. සමහර අතීතයේ තිබුණු දේපල ගැන හිතලා අතීතයේ මට මෙහෙම දේපල තිබුණා. අතීතයේ මට මෙහෙම සල්ලි තිබුණා. මෙහෙම යාන වාහන තිබුණා. දැන් වර්තමානයේ මට මේ දේවල් නැති වෙලා ගිහිල්ලා. සමහර අවස්ථාවල ස්වභාවික අනතුරු නිසා නායම් ගම් වතුර අනතුරු සුනාමි නොයෙකුත් ව්‍යසන සිද්ධ වෙනවා. ව්‍යාපාර කරනගේ ව්‍යාපාර බංකොලොත් වෙනවා. ඒතර මේ ස්වභාවික අනතුරු මේ ජීවිතයේ වෙන අනතුරු නොයෙකුත් විපත් නිසා තමන්ගේ ජීවිතයේ නොයෙකුත් දේවල් තමන්ට අහිමි වෙන්න පුළුවන්. එතකොට මේ සසර ගමන යන සත්වයාට මේක උරුම දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාara සසර ගමනේ යන කෙනාට මේ වගේ විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි අපිට මේ මනුස්ස ලෝකේ මුහුණ දෙන්න සිද්ධ වෙන විපත් හමුවේ
නොයෙකුත් දේවල් මේ අතීතයේ අපිට නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අතීතයේ තිබුණු සම්බන්ධතා මතක් වෙනවා. ප්‍රේම සම්බන්ධතා වෙන්න පුළුවන්. තමන් එක්ක ජීවත් වෙච්ච ආදරණීය පුද්ගලයන් වෙන්න පුළුවන්. සමහර අයට තමන්ගේ අම්මා තාත්තගේ වියෝව දරා ගන්න බෑ. තමන්ගේ සහෝදරයාගේ මරණය දරා ගන්න බෑ. සමහර කෙනෙකුට තමන්ගේ බිරිඳගේ මරණය දරා ගන්න බෑ. ස්වාමියාගේ මරණය දරා ගන්න බෑ. සමහර අම්මලා තාත්තලා දරුවගේ මරණය හැමුවේ සිහි විකල් වෙනවා. සමහර අවස්ථාවල පසුතැවීම කොයිතරම්ද කියන්නේ දිවිනසා ගන්න පවා මේ පසුතැවීම හිතේ බලවත් වෙනවා. අන්න ඒ වගේ බරපතල දෙයක් තමයි පසුතැවීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට අතීතය ගැන හිතා පසුතැවෙන කෙනාට අතීතයේ තිබුණු ආස්වාද ජනක දේවල් ගැන හිතා ඉන්න කෙනාට සොඳුරු හුදකලාවේ වාසය කරන කෙනෙක් නෙවෙයි යා. අන්න එහෙනම් පින්වත්නි, ඒ අතීතය ගැන පසුතැවීම කියන දේ තුල තමන්ට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටහා ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඔබ කල්පනා කරලා බලන්න පින්වත්නි, අතීතය ගැන පසුතැවෙන කෙනාට මේ ජීවිතයේ ලෞකික දේවල් පවා ලබා ගන්න අවස්ථාව නැති වෙනවා. තමන්ට හරියාකාරව රස්සාව කරගන්න බෑ. තමන්ට හරියාකාරව තමන්ගේ පවුලත් එක්ක ජීවත් වෙන්න බෑ. නඩත්තු කරන්න බෑ. ධර්මයක් අහන්න බෑ. පිනක් දහමක් කරගන්න බෑ. එතකොට අතීතයේ ගැන තියෙන පසුතැවීම හැමුවේ මේ ලෞකික දේවල් පවා නැති වෙනකොට බුදු කෙනෙකුගේ ධර්මයක් අවබෝධ කරගන්න කොයිතරම් අවස්ථාවක් නැති වෙනවද? කොහොමනම් අවස්ථාවක් ලැබෙන්නද? ඉතින් උන්වහන්සේ වදාරනවා සොඳුරු හුදකලාවෙන් යුතුව වාසය කරන කෙනා අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැහැ කියනවා. ඒ අතීතය ගැන හිතන්නේ නැහැ. අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ. අතීතයේ තිබුණු දේවල් ගැන හිතා එයා මේ ජීවිතේ වර්තමානයේ තුල පසුතැවීමේ හිතක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම භාගතුන් වහන්සේ වදාරනවා නප්පටි කංකේ අනාගතං. අනාගතය ගැන එයා පතපත ඉන්නේ නැහැ කියනවා. අනාගතේ මම මෙහෙම කෙනෙක් වෙනවා. අනාගතේ මම මේ විදිහට ජීවත් වෙනවා. අනාගතේ මම මෙහෙම දේවල් මම ඇති කරගන්නවා කියලා හිතලා එයා අනවශ්‍ය විදිහට අනාගතය ගැන ආස්වාද ජනක දේවල් ගැන හිත එයා ඉන්නේ නැහැ කියනවා. අනාගතේ පතන්නේ නැහැ කියනවා. යමක් අතීතයට ගියාද ඒ දේ නැති වෙලා ඉවරයි දැන්. අන්න බලන්න ඒක නා හිතන ආකාරය පින්වත්නි. යමක් අතීතයට ගියාද ඒ දේවල් දැන් නැති වෙලා ඉවරයි. අනාගත වූ යමක් ඇද්ද එය තාම පැමිණිලා නැහැ. අනාගතේ යමක් වෙන්න තියෙනවද? අනාගතේ යමක් Tamanට ලැබෙන්න තියෙනවද? තාම ඒ දේ ලැබුණේ නැහැ. තාම ඒ දේ පැමිණුනේ නැහැ තමන්ගේ ජීවිතේට. අන්න එහෙම හිතලා භාගතුන් වහන්සේ වදාරනවා පච්චුප්පන්නං චයෝ ධම්මං. යම් දෙයක් වර්තමානයේ තිබෙනවාද ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා නුවණින් විමසා බලනවා. දැන් බලන්න පින්වත්නි, හුදකලාවේ වාසය කරන කෙනා ඒ හුදකලාවේ වාසය කරනවා කියලා කියන්නේ එයා තමන්ගේ හිතින් තමයි හුදකලා වෙන්නේ. තමන්ගේ හිතින් හුදකලා වෙලා ඒ කෙනා අතීතය ගැන පසුතැවෙන්නේ නැතුව අනාගතේ පතන්නෙත් නැතුව වර්තමානයේ තුල ඒ අවස්ථාවේ එයා ජීවත් වෙනවා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ තමන් ජීවත් වෙන මේ වර්තමාන ලෝකයේ වර්තමාන කාලයේ තමන්ගේ ජීවිතයේ ඒ ආකාරයෙන් එයා තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා. අතීතයේ පසුතැවීමක් ඇති කරගන්න නැතුව වර්තමානයේ තමන්ට යමක් කරන්න තියෙනවනම් තමන්ට වර්තමානයේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ආකාරයක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමන්ට සිල්වත් ජීවිතයක් වර්තමාන ඇති කරගන්න පුළුවන් නම් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් නම් අපිට මේ අවස්ථාවේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච වෙලාවේ ඒ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් අන්න මේ වර්තමානයේ තුල ඒ කෙනා තමන්ගේ ජීවිතයේ ඒ විදිහට හැඩගස්වා ගන්නවා කියනවා. එතකොට පින්වත්නි බලන්න භාගතුන් වහන්සේ වදාරනවා ඒ කෙනා කෙලෙස් වලට ඇදිලා යන්නේ නැහැ කියනවා. කෙලෙස් සමග එකතු වෙ ඉන්නෙත් නැහැ කියනවා.
කෙලෙස් නිසා තමන්ගේ ජීවිතය අවශ්‍ය ගන්නෙත් නෑ කියනවා. නුවණැති කෙනා ওই ආකාරයෙන් තමයි කියනවා විදර්ශනා වඩන්නේ. දැන් බණ භාගතුන් වහන්සේ විදර්ශනා වඩන්නේ මේ ආකාරයෙන් කියලා උන්වහන්සේ දේශනා කරනවා. විදර්ශනාව කියන්නේ මේකයි කියනවා. කොහොමද? වර්තමානයේ යමක් තිබෙනවාද? අන්න ඒ අවස්ථාවේ ඒ අයුරින් නුවණින් විමසා කටයුතු කරනවා. කෙලෙස් වල ඇදිලා යන්නේ නැහැ. පින්වත් මේ කෙලෙස් වල ඇදිලා යනවා කියන කාරණාව වර්තමානයේ නොඑක් අයුරින් තියෙනවා. මේ කාලේ සමාධි මාධ්‍යාලාවල නොඑක් ආකාරයෙන් කෙලෙස් වල ඇදිලා යන දේ තියෙනවා. නොඑක් රාගික දේවල් වලට, ඒ වගේම මද්ද්‍රව්‍ය වලට, වර්ධිකාම සේවනයේට මිනිස්සු බොහෝ ආකාරයෙන් මේ කාලේ ඇදිලා යනවා. ඒ හැම දෙයක්ම අයිති වෙන්නේ කෙලෙස් සහගත දේවල් වලට. ඒ කෙලෙස් සහගත දේවල් වලට මිනිස්සයා බොහෝ සෙයින් ඇදිලා යනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනා මේ ආකාරයෙන් ජීවත් වෙනකොට එයාට ඒ අවස්ථාව නැති වෙනවා. ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව එයාට ගිලිහිලා යනවා. සිල්වත් ජීවිතයක් ගත කරන්න තියෙන අවස්ථාව එයාට ගිලිහිලා යනවා. පින්වත්නි භාගතුන් වහන්සේ වදාරනවා මේ කෙලෙස් සමග ජීවත් වෙන කෙනාට, කෙලෙස් වලින් මත් වෙච්ච කෙනාට උන්වහන්සේ දේශනා කරනවා යහපත කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න බැරි වෙනවා. අයහපත කියන්නේ මොකක්ද කියලා එයාට හඳුනගන්න බෑ. එයාගේ ජීවිතය තුළ කෙලෙස් වලින් වැහිච්ච අඳුරක් තියෙනවා කියනවා. එයාට ආලෝකය පහළ වෙන්නේ නැහැ. එයාට බෑ මේ ජීවිතේ යහපත මොකක්ද කියලා හඳුනගන්න. එයාට බෑ මේ ජීවිතේ යහපත් කෙනා හඳුනගන්න. එයාට බෑ මේ ජීවිතේ තමන්ගේ ජීවිතේ අයහපත රැදලා දාන කෙනා, අයහපත් කෙනා, අසත්පුරුෂ කෙනා හඳුනගන්න එයාට බෑ. ඒ කෙලෙස් වලින් මත් වෙච්ච කෙනාට තමන්ගේ ජීවිතේ අකුසල් වලින් වැහිච්ච අඳුරක් තියනවා කියලා භාගතුන් වහන්සේ වදාරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ හුදකලා වාසයේ ඉන්න කෙනාට ඒ විදිහට ඉදියොත් එයා ඉන්නේ හුදකලා වාසයේ නෙවෙයි. හුදකලා වාසයේ ඉන්න කෙනා කොහොමද? කෙලෙස් වල ඇදිලා යන්නේ නැහැ. කෙලෙස් සමග යුතු වී ඉන්නෙත් නැහැ. කෙලෙස් නිසා තමන්ගේ ජීවිතේ අවශ්‍ය ගන්නෙත් නැහැ. නුවණැති කෙනා මේ විදිහට වාසය කරනවා කියනවා. ඉතින් භාගතුන් වහන්සේ වදාරනවා දෙවෙනි ගාථාවෙන්. උන්වහන්සේ වදාරනවා අජ්ජේව කිච්ඡං ආතප්පං. අදමයි කියනවා. කෙලෙස් තවන වීරියෙන් මේ දේ කරගන්න ඕනේ. කෝජඤ්ඤා මරණං සුවේ. හෙට මරණය සිද්ධ වේදේ කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුණා. මේ සේනා සහිත මාර්යා සමග අපි ගහපු කිසියම් කිවිසුමක් නැහැ කියනවා. මේ දවසේ මේ විදිහට මගේ මරණය සිද්ධ වෙනවා කියලා. කොයියම් අවස්ථාවක පින්වත්නි අපේ ජීවිතේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ මාර්යා සමග කිසියම් කිවිසුමක් නැහැ කියන්නේ. කොයියම් අවස්ථාවක තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. දැන් අද කාලේ ඔබට අහන්න දකින්න හම්බෙනවා ගොඩාක් වාහන අනතුරු මේ කාලේ සිද්ධ වෙනවා. බොහෝ අනතුරු මේ කාලේ සිද්ධ වෙනවා. නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මේ කාලේ මිනිස්සු මැරෙනවා. මේ කොරෝනා වසංගතය නිසා මිනිස්සු මැරෙනවා. ස්වභාවික ආපදා නිසා මිනිස්සු මැරෙනවා. ඒතර මේ මිනිස්සු මැරෙන ගානේ මේ මිනිස්සුන්ට තියෙන සන සම්පත්තිය මේ ජීවිතේ නැති වෙලා යනවා. සසර ගමනටම ආයේ මිනිස්සු වැටෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට මනුස්ස ලෝකේ මැරෙන කෙනා බොහෝ අවස්ථාවල මේ මිනිස්සයා යන්නේ සුගතිගාමී ලෝකවල නෙවෙයි පින්වත්නි. භාගතුන් වහන්සේ වදාරන එක අවස්ථාවක මේ නියසිලට පස්වල්පයක් අරගෙන මනුස්ස ලෝකයේ මැරෙන සත්වයාගෙන් මේ නියසිලට ගත්ත පස් වගේ සුළු ප්‍රමාණයක් තමයි කිව්වා නැවත මනුස්ස ලෝකයේ උපදින්නේ. නැවත දිව්‍ය ලෝකයේ උපදින්නේ මේ නියසිලේ තියෙන නියපොත්තට ගත්ත පස්වල්පේ වගේ සුළු ප්‍රමාණයක්. මේ මහ පොළොව වගේ ප්‍රමාණයක් යන්නේ කොහෙද? දුගතිගාමී ලෝකවල. එතකොට පිටින් දුගතිගාමී ලෝකයක් කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් නැති ලෝකයක්. බුදු කෙනෙකුගේ ධර්මය අවබෝධ කරගන්න බැරි ලෝකයක්. තමන් මේ ජීවිතේ කරගත්ත කර්ම විපාක ගෙවන ලෝකයක්. තමන් කරගත්තු ක්‍රියාවන්, තමන් රැස් කරගත්ත අකුසල කර්ම විපාක වශයෙන් ගෙවන ලෝකයක් තමයි දුගතිගාමී ලෝක කියලා කියන්නේ.
ඉතින් මේ මහ පොළොව වගේ ප්‍රමාණයක් කියන්නේ තිරිසන් ලෝකවල, සතර පායි, പ്രേත ලෝකවල, නිරේගාමී ලෝකවල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙම දුගතිගාමී ලෝකවල නොයා බුදු කෙනෙකුගේ ධර්මයේ පිළිසරණ ලබා ගන්න නම් මේ සොඳුරු හුදකලාවෙන් යුතු ජීවිතයක් Taman තුල ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්න ආකාරය පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒක නා හිතන්න ඕනේ කියනවා. අදමයි කෙලෙස් තවන වීරියෙන් මේ දේ කරගන්න ඕනේ. මොකද්ද මේ දේ කියලා කියන්නේ? මේ ධර්මයේ හැසිරීම. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව ජීවිතය අනුගත කර ගැනීම, හැඩගස්වා ගැනීම. හෙට මරණයටපත් වේදයි කවුද දන්නේ? සේනා සහිත මාරයා සමග කිසියම් ගිවිසුමක් මේ ජීවිතේ නෑ කියනවා. මේ කාරණේ පිළිබඳ කොයිතරම් සත්‍යද? නොසිතූ අවස්ථාවල මේ ජීවිතේ මරණය සිද්ධ වෙනවා. ඒ වගේම භාගතුන් වහන්සේ වදාරනවා මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට ධර්මයේ හැසිරෙන කෙනා, කෙලෙස් තවන වීරියෙන් යුතු කෙනා රෑ දහවල් දෙකෙහිම කම්මැලි නොවි වාසය කරනවාද? ඒකාන්තයෙන්ම ඔහු සොඳුරු හුදකලාවේ ඇලුණු කෙනා කියලයි මුනි රජාණන් වහන්සේලා පවසන්නේ. ඒතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ කරන අවවාදය උන්වහන්සේගේ ශ්‍රාවකීන්ට භාගතුන් වහන්සේ එදා කාලේ සිද්ධ කළා. ඒතර මේ බද්දේ කරත්ත දේශනාව අහලා කොයිතරම් පිරිසක් මේ විදිහට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ඇද්ද? එදා බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වදාරපු විදිහට මේ විදිහට හිතන්න ගත්තා. අතීතය ගැන පසුතැවෙන්න ගියේ නෑ. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත අතීතය ගැන පසුතැවෙන්න ගියේ නෑ පින්වත්නි. අනාගතය පතන්න ගියෙත් නෑ. වර්තමානයේ තුල උන්වහන්සේලා ජීවත් වුණා. උන්වහන්සේලාගේ ජීවිත වර්තමානයේ තුල හැඩගස්වා ගත්තා. මේ අවවාදයේ පින්වත්නි අපට ගොඩාක් වැදගත් වෙනවා. ගොඩාක් වටිනවා මේ කාලේ ජීවත් වෙන්න. උන්වහන්සේ මේ කියන අවවාදය අපට අරගන්න පුළුවන් මේ ජීවිතේ සාමාන්‍යයෙන් මේ කාලේ කියන දෙයක් තමයි ධනාත්මක සිතුවිලි පවත්වන්න කියලා. ධනාත්මක විදියට හිතන්න කියලා. එතකොට මේ ධනාත්මක විදියට හිතන ක්‍රමයක් තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. කොහොමද ඒ? අතීතය ගැන පසුතැවෙන්නේ නැතුව, අතීතේ ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ නැතුව, අතීතයේ තිබුණු දේවල් ගැන හිතා ඉන්නේ නැතුව එයා වර්තමානයේ තුල ජීවත් වෙනවා. අන්න ධනාත්මක සිතුවිල්ලක්. ඒ වගේ පින්වත්නි යා අනාගතය පතන්නේ නැහැ. අනාගතයේ Tamanට මෙහෙම දෙයක් කරගන්න බැරුව ගියා. අනාගතේ මට මෙහෙම වෙන්න අවස්ථාවක් නැහැ. අනාගතේ මේ විදිහට මං වෙන්න ඕනේ. ඒ විදිහට මේ අනාගතය ගැන හිත අසහනකාරී විදිහට එයා ජීවත් වෙන්නේ නැහැ. එයාගේ තමන්ගේ ජීවිතය ඇවිස්සීමක් ඇති කරගන්නේ නැහැ. කෙලෙස් සමග තුලා වාසය කරන්නේ. දැන් අනාගතේ යා ආස්වාදයක් පතනවා කියන්නේ මොකද්ද? එයා කෙලෙස් සමග ජීවත් වෙනවා කියන එක. කෙලෙස් සහගත සිතුවිලි හිතනවා කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාගතේ යමක් ඇද්ද? එය තාම පැමිණිලා නැහැ තමන්ගේ ජීවිතේට. අතීතේ යමක් තිබුණාද? ඒ හැමදේම දැන් නැති වෙලා ගියා. අන්න ධනාත්මක සිතුවිල්ල තමට මේ කාලේ හිතන්න තියෙන. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරාම ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අවවාදය ශ්‍රවණය කරපු භික්ෂුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් ඒ අවවාදය පිළිගත්තා. උන්වහන්සේලා මේ අවවාදය තුල හික්මුණා. අන්නේ හුදකලාවෙන් වාසය කරපු නිසා උන්වහන්සේලාට පුළුවන් වුණා මේ ධර්මය අවබෝධ කරගන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ විදිහට ධර්මය ශ්‍රවණය කරලා ධර්ම ඉගෙනගෙන එක භික්ෂුන් වහන්සේ නමක් හුදකලා වුණා. උන්වහන්සේ වනගත වෙලා මේ ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තා. මේ භික්ෂුන් වහන්සේ කියනවා ගිහි කාලේ විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක්. විවාහ වෙලා හිටපු කෙනෙක්. ඉතින් තමන්ගේ බිරිඳගෙන් වෙන් වෙලා මේ ධර්මයේ පුරුදු කරගන්න වනගත වෙලා උන්වහන්සේ ධර්මයේ පුරුදු කරගත්තා. මේම කාලයක් යනකොට කියනවා ඒ බිරිඳ යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙවෙයි. ඒ බිරිඳගේ චරිතය හොඳ නැහැ. ඒ බිරිඳ තමන්ගේ හිතු මනාපෙට පුරුෂයන් එක්කලා වාසය කරා. අර ස්වාමියා පැවිදෙන්න ගියාට පස්සේ
නොයෙකුත් පුරුෂයන් එක්කලා ඒ බිරිඳ වාසය කරා කියනවා. ඉතින් මේ විදිහට කාලයක් යනකොට පින්වත්නි මේ බිරිඳට හිතුණා කියනවා දැන් ස්වාමීන් වහන්සේලා සමහරට සිවුරු වැරලා ආයේ ගිහි වෙනවා කියලා එයාට ආරංචි වෙන්න ඇති. බිරිඳත් හිතුවා අනේ මේ තමන්ගේ ස්වාමියාත් සමහරට සිවුරු වැරලා આવොත් එහෙම ආයේ තමන්ට මේ විදිහට ජීවත් වෙන්න බැරි වෙනවා. තමන්ට මේ ගත කරන සල්ලාල ජීවිතේ ගත කරන්න බැරි වෙනවා. මේ අසත්පුරුෂ බිරිඳ හිතුවා තමන්ගේ ස්වාමියා සිවුරු වැරලා આવොත් එහෙම තමන්ට ආයේ මේ ජීවිතය ගත කරන්න බැරි වෙන නිසා ස්වාමියා ඝාතනය කරන්න. බලන්න පින්වත්නි අසත්පුරුෂ කෙනාට හිතෙන දේවල්. බිරිඳ මෙහෙම කල්පනා කරලා ඒ කාලේ සොරුන්ට සල්ලි දීලා කිව්වා කියනවා අසවල් වනාන්තරේ තමන්ගේ ස්වාමියා අසවල් භික්ෂුන් වහන්සේ ඉන්නවා ගිහිල්ලා ඝාතනය කරන්න කියලා. ඊට පස්සේ මේ සොරු ටික ගිහිල්ලා අර වනාන්තරයට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේ හොයාගත්තා කියනවා. හොයාගෙන මේ භික්ෂුන් වහන්සේ ඝාතනය කරන්න ඒ සොරු උත්සාහ කළා. දැන් අර ස්වාමීන් වහන්සේට පේනවා තමන්ව මරන්න තමන්ව ඝාතනය කරන්න පිරිසක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගේ ධර්මය අහලා මේ බුදු කෙනෙකුගේ ධර්මයක් පුරුදු කරන අහිංසකව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න භික්ෂුන් වහන්සේ නමක්. මේ භික්ෂුන් වහන්සේ ඇහුවා සොරුනි ඔබ කුමක් නිසාද මං ඝාතනය කරන්නේ? මොකද්ද මේකට හේතුව කියලා ඇහුවා. කිව්වා භික්ෂුව ශ්‍රමණයන් වහන්සේ අසවල් ස්ත්‍රිය අපට මුදල් දුන්නා ඔබව ඝාතනය කරන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ තමන්ගේ බිරිඳ තමයි තමන්ව ඝාතනය කරන්න මේ සොරු ඉවලා තියෙන්නේ. දැන් එතකොට පින්වත්නි බලන්න තමන් ගිහි කාලේ තමන් එක ඉඳු බිරිඳ තමන් පෝෂණය කරපු බිරිඳ තමන් ආදරෙන් හිටපු බිරිඳ තමන් මේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් අහිංසකව කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ගමන යන භික්ෂුවක්. එතකොට තමන්ගේ බිරිඳම තමන්ව මරන්න සොරුන් ඉවලා තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේට මොනතරම් සිතුවිලි හිතෙන්නේ නැද්ද? තමන්ට මෙහෙම දෙයක් වුණාම තමන්ගේ බිරිඳම තමන්ව මරන්න උත්සාහ කළාම. නමුත් ඒ ස්වාමීන් වහන්සේ සොඳුරු හුදකලාවේ වාසය කරව භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ අතීතය ගැන පසුතැවුනේ නැහැ. අතීතයේ තමන්ගේ බිරිඳනේ මෙහෙම කරන්න කියලා උන්වහන්සේ හිතන්න ගියේ නැහැ. අනාගතේ මට මෙහෙම වෙනවනේ කියලා උන්වහන්සේ අනාගතය ගැන පැතුවේ නැහැ. උන්වහන්සේ කිව්වා සොරුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යම් ස්ථීර පිළිසරණකට පැමිණෙනවාද මම තවම ඒ ස්ථීර පිළිසරණකට මම තාම ආවේ නැහැ කිව්වා. මොකද පින්වත්නි මේ ස්ථීර පිළිසරණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මගඵල අවබෝධය. එහෙනම් ඒ භික්ෂුන් වහන්සේ තවම මගඵල ලැබු භික්ෂුන් වහන්සේ නමක් නෙවෙයි. සෝතාපන්න ඵලයටපත් වෙච්ච සකදාගාමී වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් නෙවෙයි. උන්වහන්සේ කියා හිටියා සොරුනි මම තව මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක්. ඒ නිසා මට දවසක් කල් දෙන්න කිව්වා. මට දවසක් කල් දෙන්න. ඒ දවසකින් පස්සේ ඔබේ අරමුණ ඔබ ඉෂ්ට කරගන්න. ඉතින් මේ සොර කිව්වා බෑ. එහෙම කල් දෙන්න බෑ. අපිට දැම්ම මේ දේ කරන්න ඕනේ කිව්වා. කිව්වා සොරුනි මම මෙතනින් කොහෙවත් පලා යන්නේ නැහැ. මට දවසක් කල් දෙන්න මේ ධර්මයේ පුරුදු කරගන්න. ඒ දවසින් පස්සේ ඔබේ මේ කාරණාව ඔබ ඉෂ්ට කරගන්න. ඉතින් ඒ හොරුවේ කාරණාව වැහුවෙම නැහැ. ඒ භික්ෂුන් වහන්සේ වෙලාවේ ළඟ තිබුණු ගලක් අරගෙන තමන්ගේ දනිස් දෙක තලා ගත්තා. ඒ ගලෙන් තමන්ගේ දනිස් දෙකට ගහගත්තා. කිව්වා සොරුනි මට දැන් මේ වෙලාවේ කොහෙවත් යන්න විදිහක් නැහැ. දනිස් දෙකම තුවාල වෙලා තියෙන්නේ. ඒ නිසා මට දවසක් කල් දෙන්න මට මේ දේ පුරුදු කරගන්න කිව්වා. දැන් බලන්න පින්වත්නි මේ දේ බුද්ධ කාලේ සිදුවෙච්ච දෙයක්. එතකොට මේ භික්ෂුන් වහන්සේ දනිස් දෙක තලාගෙන ලේ ගලද්දි ඒ වේදනාව දරාගෙන මේ ධර්මයේ පුරුදු කරා. මෙහෙම හිතක් උන්වහන්සේ තුළ ඇති කරගන්න කොයිතරම් මේ ධර්මයේ උන්වහන්සේ තුළ කාවැදිලා තියෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, විශ්වාසය, මේ ධර්මයේ කෙරෙහි විශ්වාසය කොයිතරම් හිතේ තියෙන්නේ නැද්ද? ඉතින් උන්වහන්සේ දා රාත්‍රී කාලයේ මේ ධර්මයේ පුරුදු කරා කියනවා. වේදනාව තියාගෙන මේ ධර්මයේ පුරුදු කරා කියනවා. උන්වහන්සේ භාවනා කරලා පහවදා උදේ වෙනකොට සියලු කෙලෙස් ප්‍රහාණය කරලා
සීල ආශ්‍රව දුරු කරලා රහතන් වහන්සේ නමක් බවට උන්වහන්සේපත් වුණා. මේ ධර්මය අවබෝධ කළා. දැන් බලන්න පින්වත්නි, තමන්ගේ බිරිඳ තමන්ව මරන්න පිරිසක් කෙවලා තියෙද්දිත් ඒ ගැන හිතන්නේ නැතුව, තමන්ගේ බිරිඳ ගැන හිතලා පසුතැවෙන්නේ නැතුව, ඒ බිරිඳ ගැන තරහ හිතක් ඇති කරගන්නෙත් නැතුව, අනාගතේ පතන්නෙත් නැතුව උන්වහන්සේ හුදකලා හිතක් ඇති කරගත්තා. උන්වහන්සේ ඒ අවස්ථාවේ උන්වහන්සේ ජීවත් වුණා. මොකක්ද ඒ කියන්නේ? යම් දෙයක් වර්තමානයේ තිබෙනවාද ඒ අවස්ථාවේ නුවණින් විමසා බලනවා. අන්න මේ භාගතුන් වහන්සේගේ අවවාදය උන්වහන්සේ කළා. කෙලෙස් වල ලැබිලා ගියේ නෑ. ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේට කෙලෙස් ඇති වෙන්න තිබුණා. බිරිඳ ගැන තරහ ඇති වෙන්න තිබුණා. තමන්ව මරණ හොරුන් ගැන තරහ ඇති වෙන්න තිබුණා. හිතේ ලොකු පසුතැවීමක් ඇති වෙන්න තිබුණා. අනේ මට මෙහෙම වුණානේ කියලා. මෙච්චර අහිංසකව මං වාසය කරලත් මටත් මෙහෙම වුණානේ කියලා පසුතැවෙන්න තිබුණා. නමුත් උන්වහන්සේම හිතන්න ගියේ නෑ. කෙලෙස් සමග එකතු වුණේ නෑ. හිත ඇවිස්සුනේ නෑ. හිත සංසිඳුණා. අන්න බලන්න. හුදකලා හිතක් ඇති කරගෙන උන්වහන්සේ ධර්මයේ පුරුදු කරා. අර වේදනාවක් දරාගෙන උන්වහන්සේ ධර්මයේ පුරුදු කරා. පහවදා උදේට රහතන් වහන්සේ නමක් විදිහට උන්වහන්සේ පිරිනොම් පෑවා. කියන අය හොරු ඒ ස්වාමීන් වහන්සේ ඝාතනය කරා. ඒ ඝාතනය කරේ රහතන් වහන්සේ නමක් පින්වත්නි. ඒ රහතන් වහන්සේ ඝාතනය කිරීමේ ආනන්තරීය පාප කර්මය ඒ හොරුන්ට සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් තමයි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා සොඳුරු හුදකලාවෙන් හුදකලා වාසයෙන් උන්වහන්සේලාගේ හිත පැවැත්වුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හුදකලා වාසය ගැන විස්තර වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා උන්වහන්සේ ඔන්න විස්තර වශයෙන් කියා දෙනවා. දේශනා කරනවා, මං ඉස්සර හිටියේ මෙබඳු රූපයක් ඇතිවයි කියලා. අතීතය ගැන හිතන කෙනා හිත හිතා ඉන්නවා කියනවා. ඒ වගේ මෙයා හිතනවා කියනවා, මං ඉස්සර හිටියේ මෙබඳු විඳීමක් ඇතිව. ඉස්සර මං වාසය කරේ මෙබඳු සංඥාවක් ඇතිවයි. ඉස්සර මං වාසය කරේ මෙබඳු සංස්කාරයක් ඇතිවයි මං හිටියේ කියනවා. ඒ වගේම මම අතීතයේ මෙබඳු විඥානයක් ඇතිව මං වාසය කරා කියලා එයා හිතනවා කියනවා. මෙන්න මේ විදිහට පින්වත් මහණෙනි, අතීතයේ වැළඳගෙන ආස්වාදය තුළ ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේකට කියනවා. කොහොමද? අතීතයේ මම ගත කරේ මෙබඳු රූපයක් ඇතිව, මෙබඳු වේදනාවක් ඇතිව මං අතීතයේ වාසය කළේ, මෙබඳු සංඥාවකුනේ මං ජීවත් වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන. අතීතයේ මට මෙබඳු ආකාරයේ රූපයක් තිබුණා, මෙබඳු ආකාරයේ රූප තිබුණා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා, අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් නොවෙන්නේ කොහොමද? ආස්වාදයෙන් වාසය නොකරන්නේ කොහොමද? උන්වහන්සේ දේශනා කරනවා, මං ඉස්සර මෙබඳු රූපයක් ඇතිවයි වාසය කළේ කියලා ඒ කෙනා හිතන්නේ නැහැ. මං ඉස්සර මෙබඳු විඳීමක් ඇතිවයි වාසය කරේ කියලා හිතන්නේ නැහැ. මං ඉස්සර මෙබඳු සංඥාවක් ඇතිව වාසය කළා. මෙබඳු සංස්කාර මට තිබුණා. මෙබඳු විඥානයක් තිබුණා කියලා එයා හිතන්නේ නැහැ. පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල ජීවත් නොවෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, පින්වත් මහණෙනි, ආස්වාදයේ තුල දිවි ගෙවීමට අනාගතයේ පතන්නේ කොහොමද? උන්වහන්සේ දේශනා කරනවා, අනාගතයේ මට මෙබඳු රූපයක් ඇති වෙනවා නම් කියලා අනාගතයේ ආරම්භය ආස්වාදයේ පිහිටුවාගෙන හිතනවා කියනවා. කොහොමද? අනාගතයේ මට මෙබඳු රූපයක් තියෙනවා නම්, මට අනාගතයේ මෙබඳු රූපයක් ඇති වෙනවා නම් කියලා එයා අනාගතයේ පතාගෙන ඒ ආස්වාදයේම හිත පිහිටුවාගෙන ජීවත් වෙනවා කියනවා. දැන් බලන්න, මේ කාලේ අපට හිතෙන දෙයක් මේක. අනාගතයේ මට මෙහෙම රූපයක් ඇති වෙනවා නම්, අනාගතයේ මට මෙහෙම දේවල් තියෙනවා නම්. දැන් මේ රූප කියන පංච උපාදානස්කන්ධයේ දේශනා කරන රූප කියන ගණයට අයිති වෙනවා තමන්ගේ රූපයත්. බාහිර රූපේනුත් රූප කියන ගණයට අයිති වෙනවා. මොනවද බාහිර රූප? තමන්ගේ
සහෝදර සහෝදරියන්, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවෝ, මේ බාහිර රූප. ඒ වගේම තමන්ගේ දේපල වස්තුව, තමන්ගේ යාන වාහන, ඒ දේ ඇයිති තමන්ගේ බාහිර රූප කියන ගණයට. එතකොට අනාගතයේ පතන කෙනා කොහොමද හිතන්නේ? අනේ මට අනාගතයේ මෙබඳු රූප තියෙනවා නම්, මට අනාගතයේ මෙබඳු ආකාරයේ වාහනයක් තියෙනවා නම්, මෙබඳු ආකාරයේ නිවසක් තියෙනවා නම්, මෙබඳු ආකාරයේ ලස්සන දරුවෝ මට ඉන්නවා නම්, මට මේ වගේ බිරිඳක් හම්බ වෙනවා නම්. දැන් බුද්ධ කාලේ මහා කච්චායන මහරහතන් වහන්සේ බොහෝම ලස්සන රූපයක් තිබුණ කෙනෙක්. එක සිටුවරයෙක් හිතුවා මේ මහා කච්චායන මහරහතන් වහන්සේ දැකලා අනේ මගේ බිරිඳත් මේ වගේ ලස්සන වෙනවා නම්, මේ මහා කච්චායන මහරහතන් වහන්සේ වගේ ලස්සන රූපයක් මගේ බිරිඳටත් තියෙනවා නම් කියලා හිතුවා. මේ වගේ ලස්සන සමක් මගේ බිරිඳටත් තියෙනවා කියලා හිතුවා. පින්වත් මේ සිටුවරයා මෙහෙම හිතනකොට ඒ කෙලෙස් සහගත හැඟීම පැවැත්වුවේ සාමාන්‍ය මිනිසෙක් එක්ක නෙවෙයි. රහතන් වහන්සේ නමක් මුල් කරගෙන කෙලෙස් සහගත හැඟීමක් තමන්ගේ හිතේ ඉපැද්දුවා. මේ අකුසලයේ මුල් කරගෙන ඒ සිටුවරයා ඒ අවස්ථාවේ තමන්ගේ පිරිමි ශරීරය නැති වෙලා ස්ත්‍රී ශරීරයක් බවට තමන්ගේ ශරීරය පත් වුණා කියනවා. බලන්න පින්වත්නි, කොයිතරම් බලවත්ද තමන්ගේ හිතේ ඇතිවෙන සිතුවිල්ලක්. ඒ රහතන් වහන්සේ ගැන හිතපු සිතුවිල්ල නිසා තමන්ගේ ශරීරයේ ස්ත්‍රී ශරීරයක් බවට පත් වුණා. ඒ වගේ දෙයක් පවා සිද්ධ වුණා. ඒ වගේ කෙලෙස් සහගත සිතුවිල්ලක් හිතන්න ගිහිල්ලා. ඉතින් ඒ වගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අනාගතේ පතන්නේ නැහැ කියනවා ඒ කෙනා. අනාගතේ විබදු රූපයක් තමන්ට තියෙනවා නම් කියලා එයා හිතන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අනාගතේ මට මේ වගේ වේදනා තියෙනවා නම්, මේ වගේ විඳීමක් තියෙනවා නම් කියලා අනාගතය ගැන හිතන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි කාම සූත්‍රයේ. උන්වහන්සේ බොහොම ලස්සනට දේශනා කරනවා මේ කාම වස්තුන් ගැන. කාමං කාමේ මානස්ස තස්ස චේතං සමිජ්ජති. යම් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප කාමයන් කැමති වෙන කෙනෙකුට ඒ කාම වස්තුන් Tamanට ලැබෙනවද? අද්ධා පීති මනෝ හෝති අද්දා මච්චෝ යදිච්චති. ඒ Taman කැමති වෙන කාම වස්තුන් Tamanට ලැබුණාම දැන් අපි මේ ජීවිතේ නොයෙකුත් දේවල්ට ආසාව ඇති වෙනවනේ. ඒ ආසාව ඇති වෙන දේවල් Tamanට මේ ජීවිතේ ලැබෙන්න පුළුවන්. Taman ආසා කරන දෙයක් දැන් මේ කාලේ ආසා කරන දේවල් තමයි හොඳ ෆෝන් එකක්, කම්පියුටර් එකක්. මේ කාලේ ළමයි හයේ කැමති ගේම් ගහන්න ෆෝන් වලින්, පරිගණක වලින්. මේ කාලේ රැල්ලක් විදියට මේ දේවල් තියෙනවා. ඒ වගේම නොයේකුත් අපචාර දේවල් වලට මේ කාලේ මිනිස්සු යනවා. මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මේ Taman කැමති ඉෂ්ඨකාන්ත මනාප දේවල්. ඒතර මේ දේවල් කැමති කෙනාට ඒ කාම වස්තුන් ලැබෙනකොට ඒතර පින්වත්නි මේ හැම දෙයක්මයි කාමයට. ඒ කාම වස්තුන් ලැබෙනකොට ඒ කාම වස්තුන් ලැබිච්ච කෙනා ඒ කාන්තේම බොහෝම සතුටු හිතක්, ප්‍රීති හිතක් ඇති වෙනවා. තස්ස චේ කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ. ඒ කාමයන් ලැබුණ කෙනාට තේ කාමා පරිහායන්ති. ඒ කාම වස්තුන්ගෙන් පිරිහුණාම මේ ලැබිච්ච කාම දේවල් තමන්ට නැති වුණාම සල්ල විද්ධෝබ රූපති. ආන් ඒ කෙනා විස පෙවූ හුලකින් පහර කෑ කෙනෙකුසේ හඬා වැළපෙනවා කියනවා. දැන් ඒ තමන්ට ලැබුණු තමන් කැමති දේවල් තමන්ට නැති වෙලා යනකොට ඒ කෙනා විස පෙවූ හුලකින් පහර කෑ කෙනෙකුසේ එයා දුක් වෙනවා කියනවා. ටිකත් මේ කාරණාව කොයිතරම් සත්‍යද? සමහර මිනිස්සු ඉන්නවා ඇක්සිඩන්ට් සිද්ධ වුණාම තමන්ගේ අතපය නැති වෙනවා. දැන් අපි දන්න සමහර අය ඉන්නවා ඇක්සිඩන්ට් වෙලා මේ සුසුම්නාව හානි වෙලා සමහර අයගේ බෙල්ලෙන් පහළ පන් නැති වෙනවා. ජීවිත කාලෙම මෙහෙම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අතක් පයක් හොල්ලන්න බැරිව ජීවිත කාලෙම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි දන්න කෙනෙක් හිටියා. එයා බයික් එකේ වේගෙන් ගිහිල්ලා පාරේ වංගුවක් ගන්නකොට බයික් එක වැටුණා. බයික් එක වැදුනා ගිහිල්ලා පාරේ තිබුණු තාප් එක වැදිලා මෙයා වීසි වෙලා ගිහිල්ලා කෙලීම ගිහිල්ලා වැදුන මෙයාගේ ඔළුව.
ඔළුව වැදුණු පාරට මෙයාගේ බෙල්ලෙන් සුසුම්නාවට හානි වුණා. ජීවිත කාලෙම පින්වත් මෙයාට ඉන්නෙන් පහළ බෙල්ලෙන් පහළ පන්නතු ජීවත් වෙන්න සිද්ධ වුණා. අවුරුදු 7ක් 8ක් ජීවත් වුණා. ඒ 7ක් 8ක් කෑමෙන් පස්සේ මරණය සිද්ධ වුණා. මැරිලා ගියා. වයස 25ක 30ක විතර තරුණ කෙනෙක්. ඒ වගේම තව කෙනෙක් ඒත් බයික් එකේ වේගෙන් ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා ඉනෙන් පහළ පන්න නැතිව දැන් ජීවත් වෙනවා. මේ වගේ කොයිතරම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? තමන්ගේ අතපය නැති වෙලා. ඉතින් ඒ අයට තමන්ගේ ජීවිත කාලෙම පසුතැවීමෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නොතිබෙන්න. හැබැයි භාගතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා උන්වහන්සේගේ අවවාදයේ මත පිහිටලා තමන්ට ජීවත් වෙන්න පුළුවන් නම් මේ සොඳුරු හුදකලා හිතක් තමන්ට ඇති කරගන්න පුළුවන් නම් වර්තමානයේ තුල තමන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ තමන්ගේ කයත් එක්ක නෙවෙයි. තමන්ගේ තියෙන බාහිර වස්තුන් එක්ක නෙවෙයි පින්වත්නි. තමන්ගේ දරුවන් එක්ක නෙවෙයි. තමන්ගේ ස්වාමි භාර්යාව එක්ක නෙවෙයි. තමන්ගේ ස්වාමියා දරුවන් කරන කියන දේ නිසා තමන්ගේ ජීවිතේ ධර්මයෙන් පිරිහෙන්නේ නැහැ. තමන්ගේ තියෙන මිල මුදල් තමන්ට නැති වුණා කියලා තමන් ධර්මයෙන් පිරිහෙන්නේ නැහැ. තමන්ගේ තියෙන ගේදර වස්තු තමන්ට නැති වුණා කියලා තමන් ධර්මයෙන් පිරිහෙන්නේ නැහැ. තමන් ධර්මයෙන් පිරිහෙන්නේ තමන්ගේ හිත පිරිහුණොත්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන විදිහට මේ සොඳුරු හුදකලාවේ වාසය කරන කෙනා අපි ආයෙත් ඒ ගාථා සිහිපත් කරගනිමු. උන්වහන්සේ මුලින්ම දේශනා කරා අතීතං නාන්වා ගමීය. අතීතයේ වැළඳගෙන ආස්වාදයේ තුල එයා ජීවත් වෙන්නේ නැහැ. නප්පටි කංකේ අනාගතං. ආස්වාදයේ තුල දිවි ගෙවීමට ඒ අනාගතේ පතන්නේ නැහැ. යමක් අතීතයට ගියාද ඒ දේවල් නැති වෙලා ගියා. අනාගතේ යමක් ඇද්ද ඒ තවමත් මාගේ ජීවිතයට පැමිණුනේ නැහැ. ඒ වගේම භාගතුන් වහන්සේ වදාරනවා අදමයි කෙලස් තවන වීරියෙන් මේ කල යුත්තේ. කෝජඤ්ඤා මරණං සුවේ. හෙට මරණයටපත් වේදයි කවුද දන්නේ? නහිනෝ සංගරන්තේන මහා සේනන මච්චුණා. මහා සේනායති මාර්යා සමග කිසිම givisුමක් මේ ජීවිතේ නැහැ. ඒවං විහාරින් ආතාපින්. ඔන්න ඔය ආකාරයෙන් ධර්මයේ හැසිරෙනවා නම් ඒ කෙනා සොඳුරු හුදකලාවෙන් වාසය කරන කෙනා කියලයි මුනි රජාණන් වහන්සේලා දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට පිට උත්සාහ කරන්න ඕනේ හුදකලා ජීවිතයක් අපේ ජීවිතය ඇති කරගන්න. මේකට හොඳම උදාහරණය තමයි පින්වත්නි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතය. උන්වහන්සේ තමන්ගේ ගිහි කාලේ පැවිදි වෙන්න කලින් ගොඩාක් අකුසල් තමන්ගේ ජීවිතේ සිද්ධ වුණා. මිනිස්සු දහස් ගාණක් තමන්ගේ අතින් මරණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ නමක් පස්සේ කඩුවක් අමෝරාගෙන දිව්වා. තමන්ගේ අම්මා මරන්න කඩුවක් අමෝරාගෙන ආවා. ඒ හැමදේම අකුසල්, බරපතල අකුසල්. නමුත් උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ මේ අතීතය ගැන පසුතැවුනේ නැහැ. අතීතයේ මෙහෙම දෙයක් මං කරාන කියලා හිතා ඉන්න ගියේ නැහැ. එම හිතා ඉන්න ගියා නම් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. උන්වහන්සේ අතීතය ගැන පසුතැවෙන්නේ නැතුව මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ වගේම පින්වත්නි විනයදර භික්ෂුණීන් අතර අග්‍ර පටාචාරා භික්ෂුණීන් වහන්සේ. ඒ භික්ෂුණීන් වහන්සේ කියනවා ඇඟේ නූල් පටක්වත් නැතුව කිසිම වස්ත්‍රයක් නැතුව තමයි භාගතුන් වහන්සේ ළඟට සිහි විකල් වෙලා දුවගෙන ආවේ. නමුත් මේ පටාචාරා භික්ෂුණීන් වහන්සේ සසරේ පතාගෙන ආවේ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන්න. අග්‍රස්ථාන ලබන්න මේ භාගතුන් වහන්සේගේ ශාසනයේ විනයදර භික්ෂුණීන්ගෙන් අග්‍ර කෙනා. ඇඟේ නූල් පටක්වත් නැතුව තමයි භාගතුන් වහන්සේ ළඟට ආවේ. නමුත් ඒ ගැන හිත අනේ මට මෙහෙමුණානේ කියලා හිත හිටියේ නෑ. ඒ ගැන නොසිතා ධර්මයේ ගැන හිතලා ධර්මයේ හිත පිහිටුවාගෙන ධර්මයේ හැසිරුණා. අන්න ඒ නිසා උතුම් මරහත්ත්වයට දක්වා ඒ ජීවිත අරගෙන යන්න මේ ධර්මයට පුළුවන් වුණා. ඒ හිතට පුළුවන් වුණා. ඒ නිසා පින්වත්නි භාගතුන් වහන්සේ මේ දේශනාවෙන් දේශනා කරන අවවාදය ඔබේ හිතරත් පුරුදු කරගෙන සොඳුරු හුදකලාව තුල හිත පිහිටුවාගෙන මේ ධර්මයේ
පිහිට පිළිසරණ සලසා ගන්න අප හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ සදහම් දේශනාව සඳහා බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ කුරුණෑගල කිරිවවුල පදිංචි පින්වත් වෛද්‍ය කවිරාජ් කරුණාවර්ධන මහතා විසින්. පළමුවෙන් අපි මේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් සද්දෙවිඳුන් සතරවරන් දිවයින තුල සදේලෝ වාසී සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව මේ පින්වත් පිරිසගේ ජීවිතවල සලසා දෙත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. ඒ වගේ මිය පරලොව ගිය බිරිඳගේ පියාවන මීට වසර 13කට පෙර මිය ගිය බීජී ලයනල් මහතාට ඒ වගේම පවුලේ හැමදෙනාගේ නමින් සසර පුරාවට මිය ගිය සීලූම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින් සසර පුරාවට මිය ගිය සීලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් කවිරාජ් කරුණාවර්ධන මහතාගේ බිරිඳට ඒ වගේම දරුවන් හැමදෙනාට මේ සීල පින් එකසේ අනුමෝදන් වේවා. දෙපාර්ශවයේ දෙමව්පියන්ටත් මේ පවුලේ සීල ඥාතීන් හිත මිත්‍රාදීන් සහෝදර සහෝදරියන් ඇතුළු හැමදෙනාට මේ සීල පින් එකසේ අනුමෝදන් වේවා. ඒ වගේම කවිරාජ් කරුණාවර්ධන මහතා ඇතුළු හැමදෙනාට මේ රැස් කළා වූ පුණ්‍ය අනුභවයෙන් හැමදෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැමදෙනාටම කායික මානසික සැප සැහැල්ලුව පිණිස මේ සීල පින් හේතු වාසනා වේවා. කරන කියන ධාර්මික රැකී ආරක්ෂා ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැමදෙනාට මේ ජීවිතයේ බොහෝ පින්දහම් රැස් කරගන්න, ගුණධර්ම දියුණු කරගන්න, ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සලසා ගන්න වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන ලක්වාසී ලෝවාසී සීල සංඝ රත්නයේ මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මේනියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.